හැම දෙනාටම සුබ දවසක්. අදත් අලුත් සංගීත පාඩමක් සමග තමයි මා ඔබ හමුවන්නේ. මේ පාඩම 10 ශ්‍රේණියේ 3 වන වාරයට නියමිත පාඩමක්. සංගීත විෂය හදාරන සිසුන්ට ඉතා වැදගත් පාඩමක් තමයි අද මා ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නේ. හොඳයි, අපි දැන් මාතෘකාවට යන්. පාඩමේ ප්‍රධාන මාතෘකාව තමයි නාදයේ භෞතික විද්‍යාත්මක පදනම, නැතිනම් නාදයේ ත්‍රිවිධ ගුණ. මෙම පාඩම සංගීත විෂය හදාරන දුවා දරුවන්ට සුවිශේෂ පාඩමක්. නාදය පිළිබඳ හැදෑරීමක් තමයි මෙම පාඩමෙන් කරන්නේ. නාදය කියන්නේ සංගීත විෂය මිනිසුන් වෙත ගෙන යනු ලබන මාධ්‍ය. ඒ කියන්නේ සංගීත විෂය අපි නාද පදනම් කරගෙන තමයි තවත් කෙනෙකුට ප්‍රකාශ කරන්නේ. ගායනය, වාදනය මගින් ඉදිරිපත් කරන නිර්මාණයක් අපිට ඇහෙන්නේ නාද ඔස්සේ. ඒ කියන්නේ මිනිසාගේ ශ්‍රවණය මත පදනම් වෙලා තියෙන විෂයක් තමයි සංගීතය කියලා කියන්නේ. ඒ අනුව ශ්‍රවණයට පදනම් වූ නාදය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබීම සංගීත විෂය හදාරන දරුවන්ට ඉතා වැදගත් වෙනවා. නාදයේ ත්‍රිවිධ ගුණ, නැතිනම් නාදයේ භෞතික විද්‍යාත්මක පදනම ගැන කතා කරන්න පෙර අපි කෙටි පැහැදිලි කිරීම් කීපයක් කරගන්න ඕනේ. ඒවා තමයි කම්පනයක් කියන්නේ කුමක්ද? හඬක් කියන්නේ කුමක්ද? හඬක් ඇතිවෙන්නේ කොහොමද? නාද යනුවෙන් හඳුන්වන්නේ මොනවද? ශබ්ද යනුවෙන් හඳුන්වන්නේ මොනවද? ඒ වගේම තමයි සංඛ්‍යාතය කියන්නේ කුමක්ද කියන ඒවා අපි පැහැදිලි කරගන්න ඕනේ. එහෙනම් කම්පනයක් යනු කුමක්ද කියලා පළමුවෙන් හඳුනාගමු. වස්තුවක් කම්පනය වන ආකාරය දැක්වෙන රූපයක් දැන් ඔබට දිස් වෙනවා. රූපය දැක්වෙන්නේ යකඩ කැපීමට භාවිතා කරන කියත් පටියක් මේසයක් මත තදට සවි කරලා තියෙන ආකාරය. එම කියත් පටියට ඇඟිල්ලෙන් පහරක් යොදන විට ඒ කම්පනය වන ආකාරය මෙම රූප සටහනෙන් ඔබට පේනවා. කියත් පටියේ මුල් පිහිටීම ඕ ලෙස සැලකෙනවා. එය ඒ දක්වා ගමන් කරලා නැවත මුල් පිහිටීම, ඒ කියන්නේ ඕ වෙත ගමන් කරනවා. එතනින් නොනැවති බී දක්වා නැවත ගමන් කරනවා. ඉන්පසුව මුල් පිහිටීම වන ඕ වෙත නැවත පැමිණෙනවා. ඒ ආකාරයෙන් සිදුවන එක් චලනයක් කම්පනයක් කියලා හඳුන්වන්න පුළුවන්. හඬක් කියන්න කුමක්ද කියලා බලමු. කිසියම් වස්තුන් දෙකක් එකිනෙක ගැටීමෙන් ඇතිවන කම්පනයට හඬක් කියලා කියනවා. ඒ කියන්නේ වස්තුන් දෙකක් එකිනෙක ගැටීමෙන් හඬක් හටගන්නවා. කිසියම් වස්තුන් දෙකක් එකිනෙක ගැටීමෙන් තමයි හඬක් උපදින්නේ. එම හඬ අපේ කනට මිහිරි වෙන්න පුළුවන්. නැතිනම් මිහිරි නොවන්න පුළුවන්. කනට ඇහෙන මිහිරි වූ හඬවල් නාද යනුවෙන් හඳුන්වනවා. කනට මිහිරි නොවන හඬවල් ශබ්ද යනුවෙන් හඳුන්වනවා. ඒ කියන්නේ නාද මිහිරි, ශබ්ද අමිහිරි. මෙම වෙනස තමයි
නාද හා ශබ්ද වෙන්කර ගන්න තියෙන පහසුම ක්‍රමය. දැන් අපි උදාහරණයක් බලමු. මම මගේ අතින් මේසයට පහරක් එල්ල කරනවා. ඒ කියන්නේ මගේ අතයි මේසයයි එකිනෙක ගැටෙනවා. දැන් කිසියම් හඬක් ඇති වෙනවා. ඒ හඬ ඔබට ඇහුණා නේද? එහි මිහිරක් නැතිනම් කනට රසයක් නැහැ නේද? ඒ කියන්නේ ඒ හඬ මිහිරි නොවන හඬක්. නැතිනම් ශබ්දයක්. මීළඟට මම ගිටාරය නැමැති සංගීත භාණ්ඩයෙන් කිසියම් සංගීත ස්වරයක් වාදනය කරනවා. ඒ කියන්නේ ගිටාරයේ ඇදුණු තත සහ මගේ නිය එකිනෙක ගැටෙනවා. දැන් කිසියම් හඬක් නිර්මාණය වෙනවා. ඒ හඬ ඔබට ඇසෙන්න ඇති. එම හඬ මිහිරි නේද? ඔව්, ඒ හඬ ඇත්තටම මිහිරි බවකින් යුක්ත වෙනවා. එහෙනම් එවැනි හඬ සඳහා අපි නාද කියන වචනය භාවිතා කරනවා. නාද හා ශබ්ද කියන්නේ මොනවද කියලා ඔබට දැන් පැහැදිලි ඇති. දැන් ඔබට පෙනෙන්නේ නාදයක් හටගන්න අවස්ථාවේ ඒ නාද තරංගයේ හැඩය හා ශබ්දයක් හටගන්න අවස්ථාවේ ඒ ශබ්ද තරංගයේ හැඩය දැක්වෙන රූප සටහනක්. නාදයක් දැක්වෙන රූපේ තරංග රටාව දිහා හොඳින් බලන්න. එහි කිසියම් පිළිවෙලක් දකින්න පුළුවන්. ඒ කියන්නේ තරංගයේ හැඩය සමානව තමයි ඉහළට පහළට ගමන් කරලා තියෙන්නේ. ඒකට කියන්නේ සමාකාර කම්පන කියලා. දැන් ශබ්දය දැක්වෙන රූපේ තරංග හැඩය දිහා බලන්න. එහි තරංග හැඩය ඒකාකාරීව ගමන් කරන්නේ නැහැ. ඒ කියන්නේ විෂමාකාර ගමනක් තමයි එහි දකින්න පුළුවන්. ඒ අනුව නාදයක් සමාකාර කම්පන සහිතව ගමන් කරන බවත් ශබ්දයක් විෂමාකාර කම්පන සහිතව ගමන් කරන බවත් ඔබට පැහැදිලි. ශබ්දයක් සහ නාදයක තියෙන තවත් වෙනසක් තමයි එය. නාදයක් නැවත නැවත ඒ ආකාරයෙන්ම නිර්මාණය කරගන්න පුළුවන්. ශබ්දයක් නැවත ඒ ආකාරයෙන්ම නිර්මාණය කරගන්න බෑ. එහෙම වෙන්නේ නාදයකට නිශ්චිත කම්පන සංඛ්‍යාතයක් තියෙනවා. ශබ්දයකට නිශ්චිත කම්පන සංඛ්‍යාතයක් නැහැ. මෙයත් නාදය හා ශබ්දය අතර ඇති වෙනසක්. කිසියම් වස්තුන් දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවන කම්පනය නිසා හඬක් උපදිනවා කියලා ඔබට දැන් පැහැදිලි ඇති. යම් කිසි වස්තුවකට පහරක් යෙදීමේදී එම වස්තුව කිසියම් චලනයකට ලක් වෙනවා. මා පෙර සඳහන් කළ කියත් පටිය මතක් කරගන්න. එය චලනය වූ හැටිත් රූප සටහන මගින් මතක් කරගන්න. එක් චලනයක් එක් කම්පනයක් විදිහටයි සලකන්නේ. කියත් පටියේ ආරම්භක පිහිටීම ඕ ලෙස ගතහොත් එය ඒ වෙත චලනය වී නැවත ඕ වෙත පැමිණ පසුව බීතෙක් ගොස් ආපසු ඕ වෙත ගමන් කරනවා. එම සිදුවීම එක් චලනයක් ලෙස ගන්න පුළුවන්. ඒ ආකාරයෙන් තප්පර එකක් තුලදී සිදුවන එවැනි චලන ප්‍රමාණය
නැතිනම් වාර ගණන සංඛ්‍යාත යනුවෙන් හඳුන්වන්න පුළුවන්. ප්‍රීකුයින්සි කියලා තමයි ඉංග්‍රීසියෙන් එයට කියන්නේ. මෙම සංඛ්‍යාතය මනින්න පුළුවන්. හර්ට්ස් කියන විද්‍යාඥයා තමයි එය සොයාගත්තේ. ඒ නිසා සංඛ්‍යාතය මනින ඒකකය හර්ට්ස් කියලා හඳුන්වනවා. කැපිටල් H සහ සිම්පල් Z කියන අකුරු දෙක තමයි ඒකකය විදියට යොදාගන්නේ. දැන් ශබ්ද හෝ නාද අපේ කනට ගමන් කරන්නේ කොහොමද කියලා කෙටියෙන් පැහැදිලි කරගමු. අපිට නාද හෝ ශබ්ද ඇහෙන්නේ කන නැතිනම් කර්ණේන්ද්‍රිය මගින්. නාදයක් හෝ කිසියම් ශබ්දයක් අපේ කනට රැගෙන ඒමට උපකාරී වන්නේ වායුගෝලයේ වාතය එහෙම නැත්නම් වායුව. වායු අංශු ඉදිරියට තල්ලු වීමෙන් හා පසුපසට ඉහිල් වීමෙන් හඬක් අපේ කනට පැමිණෙනවා. වායුව ඉදිරියට තල්ලු වීම සම්පීඩනය කම්ප්‍රෙෂන් කියලා හඳුන්වනවා. පසුපසට ඉහිල් වීම විරලණය රෙයාෆැක්ෂන් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ සම්පීඩනය හා විරලණය යන ක්‍රියාවලිය මගින් තමයි ශබ්ද හෝ නාද අපේ කනට ගමන් කරන්නේ. දැන් ඔබට පෙනෙන රූප සටහන හොඳින් බලන්න. එහි ධ්වනි තරංගයක් කනට පැමිණෙන ආකාරය සරලව දක්වා තිබෙනවා. තරංගයේ ගොඩ නැගෙන ශීර්ෂ මගින් වායු අංශු එකිනෙක තෙරපනවා. එය සම්පීඩනය කියලා හඳුන්වනවා. තරංගයේ ගොඩ නැගෙන නිම්න මගින් වායු අංශු එකිනෙක ලිහිල් වෙනවා. එය තමයි විරලණය ලෙස හඳුන්වන්නේ. වියලි වාතයේ ශබ්ද තරංගයක හෝ නාද තරංගයක වේගය තප්පරයකට මීටර් 331.3ක් වෙනවා. ඒ කියන්නේ තප්පරයකදී මීටර් 331.3ක වේගෙන් අපේ කනට හඬක් ගමන් කරනවා. ඔබට දැන් නාදය පිළිබඳ කිසියම් අවබෝධයක් ලැබෙන්න ඇතැයි මා විශ්වාස කරනවා. දැන් අපි නාදයේ ත්‍රිවිධ ගුණ පිළිබඳව කතා කරමු. ඒ කියන්නේ නාදයේ පවතින ගුණ 3ක් පිළිබඳව අපි දැන් කතා කරමු. මේ ගුණ විද්‍යාවේදී ಭಾರತೀಯ සංගීතයේදී බටහිර සංගීතයේදී හා සාමාන්‍ය විවාහාරයේදී විවිධ නම් භාවිතා කරමින් හඳුන්වනවා. දැන් බලමු අපි එම ගුණ මොනවද? එම නම් මොනවද කියලා. පළවෙනි ගුණය. විද්‍යාවේදී මෙම ගුණය විපුලතාව කියලා හඳුන්වනවා. ಭಾರತೀಯ සංගීතයේදී රූප භේදය කියලත් බටහිර සංගීතයේදී මැග්නිටියුඩ් කියලත් හඳුන්වනවා. සාමාන්‍ය විවාහාරයේදී හඬේ සැර කියන්නේ මෙම ගුණයට. දෙවැනි ගුණය. මෙයට ධ්වනි ගුණය කියලා තමයි විද්‍යාවේදී කියන්නේ. ಭಾರತೀಯ සංගීතයේදී ಜಾති භේදය යනුවෙනුත් බටහිර සංගීතයේදී ටිම්බර් යනුවෙනුත් සාමාන්‍ය විවාහාරයේදී ධ්වනි වර්ණය යනුවෙනුත් හඳුන්වනවා. තුන්වන ගුණයට විද්‍යාවේදී තාරතාවය කියලා කියනවා. එය ಭಾರತೀಯ සංගීතයේදී උච්ච නීච භේදය යනුවෙනුත් බටහිර සංගීතයේදී පිච් යනුවෙනුත් සාමාන්‍ය විවාහාරයේදී නාදයේ උස් පහත් භාවය යනුවෙනුත් හඳුන්වනවා. විපුලතාව කියන නාදයේ ගුණය පිළිබඳ පැහැදිලි කරගමු. පෙලීමේ බර අඩු කිරීම වැඩි කිරීම මත
නාද තරංගයක ඇතිවන ස්වභාවය තමයි මෙහිදී අපි කතා කරන්නේ. උදාහරණයකින් මේ වඩා පැහැදිලි කරගමු. ගිටාරය නැමැති සංගීත භාණ්ඩය මගින් මම ස්වරයක් වාදනය කරනවා. පළමු අවස්ථාව, දෙවන අවස්ථාව, තුන්වන අවස්ථාව කියන අවස්ථා තුනකදී තමයි මම මෙම ස්වරය වාදනය කරන්නේ. පළමු අවස්ථාවේදී මම පෙලීමේ බර, ඒ කියන්නේ ශක්තිය අඩුවෙන් තමයි යොදන්නේ තත කම්පනය වීම සඳහා. දෙවන අවස්ථාවේදී මම පළමු අවස්ථාවට වඩා තරමක් ශක්තිය වැඩි කරලා තත කම්පනය කරවනවා. තුන්වන අවස්ථාවේදී මම තවත් ශක්තිය වැඩි කරමි. ඒ කියන්නේ උපරිම ශක්තිය යොදමින් තත කම්පනය කරනවා. බලන්න එම අවස්ථා තුනේදී ඔබට ඇහෙන නාදයේ ස්වභාවය. පළවෙනි අවස්ථාව, දෙවන අවස්ථාව, තුන්වෙනි අවස්ථාව. ඔබට දැන් පැහැදිලි ඇති අවස්ථා තුනේ නාදය නිර්මාණය වුණා. නමුත් ඇහීමේ ප්‍රමාණය එකිනෙකට වෙනස් වුණා. පළවෙනි අවස්ථාවේ අඩුවෙන් ඇහුණා, දෙවන අවස්ථාවේ තරමක් වැඩියෙන් ඇහුණා, තුන්වෙනි අවස්ථාවේදී ඊටත් වඩා වැඩියෙන් ඇහුණා. මා ගිටාරයෙන් වාදනය කළ එම ස්වරයෙහි නාදය අවස්ථා තුනේදීම තරංග හැඩයකට ලබාගත්තොත් ඔබට දැම් පෙනෙන රූප සටහන අනුව තමයි එය දිස්වෙන්නේ. රූප සටහනෙහි තරංග තුනෙහි හැඩ A, B, C අනුවෙන් සඳහන් කරලා තියෙනවා. C කියන අවස්ථාව බලන්න. එහිදී පෙලීමේ බර අඩු අවස්ථාව. තරංගේ විස්තාරය, එහෙම නැත්නම් තරංගේ විහිදීම අඩුයි. B කියන්නේ පෙලීමේ බර තරමක් වැඩි කර අවස්ථාව. බලන්න විස්තාරය තරමක් දුරට වැඩි වෙලා තියෙනවා. A කියලා කියන්නේ බර වැඩිම අවස්ථාව. ඒ කියන්නේ පෙලීමේ බර උපරිම අවස්ථාව. බලන්න තරංගේ විස්තාරය උපරිමයට ගමන් කරලා තියෙනවා. මේ අනුව යම්කිසි කම්පනයක් සඳහා යොදන පෙලීමේ බර අඩු වැඩි කිරීම මත එම නාදය හෝ එම හඬ විවිධ අයුරින් අපිට ඇහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සෙමින්, තරමක් වැඩියෙන් හා උපරිමයෙන් කියන අවස්ථා තුනකට අනුව අපි මේක සරලව කියන්න පුළුවන්. බර වැඩි වුණාම උපරිමයෙන් ඇහෙනවා. බර සාමාන්‍ය අවස්ථාවේදී සාමාන්‍ය ප්‍රමාණයෙන් ඇහෙනවා. බර අඩු කරාම සෙමින්, එහෙම නැත්නම් අඩුවෙන් ඇහෙනවා. යොදන ශක්ති ප්‍රමාණය මත එකම නාදයේ ඇතිවන මෙම වෙනස තමයි විපුලතාව නැතිනම් රූප භේදය. ඉංග්‍රීසියෙන් මැග්නිටියුඩ් කියලා හඳුන්වන්නේ. මීළඟට ධ්වනි ගුණය කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරගමු. නාද තරංගයේ රටාව නැතිනම් හැඩය වෙනස් වීමෙන් තමයි මෙම ස්වභාවය හටගන්නේ. එක් එක් සංගීත භාණ්ඩයන්ටම ආවේනික හඬක් ඒ භාණ්ඩයන්ට පවතින්නේ මෙම ගුණය නිසා. උදාහරණයක් සහිතව මේ වඩාත් පැහැදිලි කරගමු. සංගීත භාණ්ඩ කීපයකින් එකම සංඛ්‍යාතයකින් යුක්ත ස්වර ආරෝහණ හා අවරෝහණ වශයෙන් වාදනය කරනවා. එය හොඳින් අහන්න.
එකම සංඛ්‍යාතයකින් යුක්ත ස්වර වුවත් එය භාණ්ඩ 3කින් වාදනය කරපු බව ඔබට පැහැදිලි වෙන්න ඇති. ඒ කියන්නේ එක් එක් භාණ්ඩයේ හඬ වෙන වෙනම වෙන්කර හඳුනා ගන්න ඔබට පුළුවන් වුණා. එම හඳුනා ගැනීමට බලපාන්නේ නාද තරංගයේ රටාව නැතිනම් හැඩය. පළමු අවස්ථාවේදී සිතාරය නැමැති භාණ්ඩයෙන්ද, දෙවන අවස්ථාවේ වයලීනය නැමැති භාණ්ඩයෙන්ද, තුන්වන අවස්ථාවේ ගිටාරය නැමැති භාණ්ඩයෙන්ද එම ස්වර ආරෝහණ අවරෝහණ වාදනය කළ බව ඔබට හඳුනා ගන්න පුළුවන් වුණා. තරංගයේ හැඩේ දැක්වෙන රූපයකින් මෙය තවත් පැහැදිලි කරගමු. දැන් ඔබට පෙනෙන රූප සටහන හොඳින් බලන්න. වයලිනය, ට්‍රම්පට්, ෆ්ලූට්, ඕබෝ කියන සංගීත භාණ්ඩ 4 යොදා එකම සංඛ්‍යාතයකින් යුක්ත ස්වරයක් වාදනය කරලා තියෙනවා. එම නාද 4 තරංග රටාව මෙම රූප සටහනින් ඔබට පෙනෙනවා. එකම සංඛ්‍යාතයකට අයත් ස්වරයක් වුවත් ඒ භාණ්ඩයන්ට ආවේනික අයුරින් තරංගයේ හැඩය දැක්විලා තියෙන බව ඔබට පේනවා. ඒ කියන්නේ රටා 4ක් දකින්න පුළුවන්. මෙම වෙනස නිසා තමයි එක් එක් භාණ්ඩයටම ආවේනික හඬක් එයට පවතින්නේ. භාණ්ඩයේ ව්‍යුහය, යොදා ගන්නා අමුද්‍රව්‍ය, වාදන ශිල්පකම ආදිය නිසා තමයි ආවේනික හඬ නිර්මාණය වෙන්නේ. එක් එක් පුද්ගලයන්ගේ කටහඬ එකිනෙක වෙනස් වන්නේද මෙම තත්ත්වය නිසා බව මතක තබා ගන්න. ස්වරාලයේ පිහිටීම, මුඛ කුහරයේ ප්‍රමාණය, උගුරේ ප්‍රමාණය, මුහුණේ මාංශ පේශී ආදිය කටහඬේ විවිධත්වය සඳහා බලපානවා. අවසාන වශයෙන් තාරතාව කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරගමු. නාදයේ පවතින උස් පහත් බව නැතිනම් ඉහළ පහළ ස්වභාවය තාරතාව කියලා හඳුන්වනවා. නාදයක් ඉහළට හෝ පහළට යාමට එහි සංඛ්‍යාතයේ ඇතිවෙන වෙනස බලපානවා. උදාහරණයක් සහිතව මම මෙය පැහැදිලි කරන්නම්. සංඛ්‍යාත 3කින් 3 වතාවක් සා ස්වරය වාදනය කරනවා. එය හොඳින් අහන්න. නැවත සැරයක් මම එම ස්වරය 3 වතාවක් වාදනය කරනවා. පළමු අවස්ථාවේ සංඛ්‍යාතය හර්ට්ස් 128ක්. ස්වරය පහළින් තමයි ඇහෙන්නේ. ඒ කියන්නේ මන්ද්‍ර ස්වරයක් විදියට නැතිනම් බේස් නෝට් එකක් විදියට තමයි අපිට එය ඇහුනේ. දෙවන අවස්ථාවේ සංඛ්‍යාතය හර්ට්ස් 256යි. ස්වරය මධ්‍යස්ථව ඇහෙනවා. ඒ කියන්නේ මධ්‍ය ස්වරයක් විදියට නැතිනම් මිඩල් නෝට් එකක් විදියට තමයි ඇහෙන්නේ. තුන්වන අවස්ථාවේ සංඛ්‍යාතය හර්ට්ස් 512යි. ස්වරය ඉහළින් නැතිනම් උස්ව ඇහෙනවා. ඒ කියන්නේ උච්ච ස්වරයක් ආකාරයෙන් ඇහෙන්නේ. හයි නෝට් එකක් කියලත් මෙයට කියනවා. එම අවස්ථා 3
තරංග හැඩය දැක්වෙන රූප සටහනක් යොදාගෙන වඩාත් හොඳින් පැහැදිලි කරන්න පුළුවන්. දැන් රූප සටහන දිහා බලන්න. ඔබට පේනවා සංඛ්‍යාත 3ක්. ඒ අනුව තරංගයේ ස්වභාවයන් 3ක්. සංඛ්‍යාතය වැඩි වෙන විට, ඒ කියන්නේ හර්ට්ස් 512 දී තරංගය එක ළඟ එක කම්පනය වී තිබෙන බව ඔබට පේනවා. ඒ කියන්නේ කම්පන අතර දුර කෙටි වෙලා තියෙනවා. කම්පන අතර පවතින මෙම දුරට තරංග ආයාමය කියලා කියනවා. ඒ අනුව තරංගයක ආයාමය සංඛ්‍යාතය වැඩිවීමේදී කෙටි වන බවත්, සංඛ්‍යාතය අඩුවීමේදී දික් වන බවත් රූප සටහන් මගින් පැහැදිලි වෙනවා. සංඛ්‍යාතය 128 මන්ද්‍ර සාස්වරයෙහිදී තරංග ආයාමය බලන්න, එය දිගින් වැඩි. සංඛ්‍යාතය හර්ට්ස් 256 මධ්‍ය සා ස්වරය, එහිදී තරංග ආයාමය සාමාන්‍ය ප්‍රමාණයට පිහිටලා තියෙනවා. සංඛ්‍යාතය 512 උච්ච සා ස්වරය වාදනයේදී තරංග ආයාමයේ ස්වභාවය බලන්න, එය ඉතා කෙටි වෙලා තියෙනවා. මේ අනුව සංඛ්‍යාතය නිසා තරංග ආයාමයක සිදුවන වෙනස පැහැදිලි කරගන්න පුළුවන්. මන්ද්‍ර සාස්වරය, මධ්‍ය සාස්වරය හා උච්ච සාස්වරය සංගීත භාණ්ඩයකින් වාදනය කර මෙම වෙනස හොඳින් වටහා ගන්න පුළුවන්. අවසන් වශයෙන් සංගීත විෂයේ භාවිතා වන ප්‍රධාන ස්වරයන්හි සංඛ්‍යාතයන් වගුවක් ආශ්‍රය කොටගෙන ඔබ වෙත ඉදිරිපත් කරනවා. දැන් වගුව දිහා හොඳින් බලන්න. ඒවා විද්‍යාව විෂයේදී එක් සංඛ්‍යාත ප්‍රමාණයකිනුත්, භාරතීය සංගීතයේදී තවත් සංඛ්‍යාත ප්‍රමාණයකිනුත්, සම්මත ලෝක සංගීතයේදී තවත් සංඛ්‍යාත ප්‍රමාණයකිනුත් ආදී වශයෙන් විවිධ සංඛ්‍යාතයන්ගෙන් දක්වා තිබෙනවා. ලෝක සංගීතයෙහි භාවිතා වන සංඛ්‍යාතයන්ට කොන්සර්ට් පිච් කියලා කියනවා. නාද ඇතිවීම, නාදයේ ස්වභාවය හා නාදයේ භෞතික විද්‍යාත්මක ස්වරූපය පිළිබඳ යම් අවබෝධයක් මෙම පාඩම මගින් ඔබට ලැබෙන්න ඇතැයි මා සිතනවා. තවත් දවසක අලුත් සංගීත පාඩමක් සමගින් හමුවීමේ බලාපොරොත්තු ඇතිව දැනට සමුගන්නවා. සියලු දෙනාට සුබ දවසක්.